සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ සියලු දෙනා මම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ආදරයෙන් පිළිගන්නවා. මාගේ මේ ප්‍රයත්නය ඔයගොල්ලන්ට නොමිලේ මම ලබා දෙන පාඩම් මාලාව මම ලබා දෙන්නේ ඔයගොල්ලෝ සියලු දෙනාම මේවා හොඳින් ඉගෙනගෙන රටට වැඩදායි යහපත් පුරවැසියෙක් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට යුතුයකමක් තියෙනවා මේවා හොඳින් ඉගෙනගෙන ඒ කාර්ය සඳහා පෙළ ගැසෙන්න. ඉතින් මම යෝජනා කරනවා ඔයගොල්ලොන්ගේ හිතවත් සියලු දෙනාටම පාසල යන දරුදරුවෝ ඉන්න සියලු දෙනාටම මගේ link එක ලබා දෙන්නේ කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් අද දවසේ මම ඔයගොල්ලන්ට අලුත් පාඩමක් ජ්‍යාමිතිය පිළිබඳව අලුත් පාඩමක් පටන් ගන්නම්. ස්පර්ශක කියන පාඩම. ඒකේ පළමු කොටස part 1. ඉතින් මේකෙදි මම ගොඩක් කාරණා ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නට සූදානම්. එහෙනම් මේ පළවෙනි වෘත්තයෙන් ඔයගොල්ලෝ හඳුනනවා මේ AB කියන රේඛා ඛණ්ඩයට අපි කියන්නේ මොකද්ද? වෘත්තයක පරිධිය මත තියෙන ලක්ෂ දෙකක් යා කරාම අපි දන්නවා මේකට කියන්නේ අපි ජාය කියලා. ජාය. ඒ වගේම මේ ජායක පරිධිය ලක්ෂ දෙකකදී ඡේදනය වෙනවා. එතකොට බලන්න දැන් මම මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? ජායක් දෙපැත්තට දික් කරලා තියෙන අවස්ථාවක්. එහෙනම් මේ කෙළවරවල් දෙක AB නම් මේ AB රේඛාවට අපි මොකද්ද කියන්නේ? අපි කියනවා මේ වෘත්තයේ ඡේදකයක් කියලා. මොකද්ද? ඡේදකයක්. ඡේදකයක්. ඉතින් මේ ඡේදකය අපි ටික ටික එක්ක මේ පැත්තට එහෙම නැත්නම් මේ පැත්තට ටික ටික තල්ලු කරන් එනකොට දැන් ඡේදකයේ ලක්ෂයන් දෙකකදී වෘත්තය කැපෙනවා. මේව පල්ලෙහාට තල්ලු කරන් එනකොට මේ ලක්ෂයන් දෙක එක ලක්ෂයක් බවට පත්වෙන අවස්ථාවක් එනවා මෙන්න මේ වගේ. මේ ඡේදකය තල්ලු කරන් එනකොට මේ AB කියන ලක්ෂයන් දෙක වෙනුවට අපිට මෙතන තනි ලක්ෂයක් එක ලක්ෂයකදී පමණක් ඡේදනය වන අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාවේදී අපි කියනවා මේ AB රේඛාවට මේ වෘත්තේ ස්පර්ශකයක් කියලා කියනවා. මොකද්ද? ස්පර්ශකයක්. මම ඊට බදින්න මේ පැත්තේ ලියන්න ස්පර්ශකය. මෙන්න මේ ලක්ෂයට මෙන්න මේ P කියන ලක්ෂයට අපි කියනවා ස්පර්ශ ලක්ෂය කියලා. මොකද්ද? ස්පර්ශ ලක්ෂය. මේ AB කියන රේඛාවට අපි කියන්නේ ස්පර්ශකය කියලා. ඒ ස්පර්ශකයේ මගින් වෘත්තය කැපෙන්නේ එක තැනකදී විතරයිනේ ගෑවිලා යන්නේ නේද? අන්නේ තැනට අපි කියනවා ස්පර්ශ ලක්ෂය කියලා. ඉතින් මේ වචන ටික අපි මේ පාඩමේදී හරියට හඳුනා ගන්න. දැන් බලන්න මම මෙතන ඇඳලා තියෙනවා ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. A කියන ස්පර්ශ ලක්ෂය තියෙනවා. මේ A කියන ස්පර්ශ ලක්ෂය මම කේන්ද්‍රයට යා කරලා තියෙනවා. එතකොට විශේෂ දෙයක් වෙනවා. මොකද්ද? මේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයක් මේ තියෙන්නේ. මෙතන හැදෙන කෝණය අංශක 90ක් වෙනවා. පැහැදිලිද? අංශක 90ක් වෙනවා. එතකොට මේ මෙතන මෙන්න මේ කියපු කාරණාවලින් අපිට පුළුවන් ප්‍රමේය සහ ඒ ප්‍රමේය විලෝමය කියලා දෙකක් අර්ථ දක්වන්න. ප්‍රමේය කියන්නේ මොකක්ද? බලමු. මේ කාරණේ තමයි කියන්නේ. මොකද්ද? වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ මේ වෘත්තයේ මත තියෙන අපි හිතමු A කියන ලක්ෂය ඔස්සේ අරයට ලම්බ වැඳි රේඛාව ස්පර්ශ කෙළු. මෙන්න මේ ලක්ෂය ඔස්සේ මේ අරයට ලම්බ වැඳලා තියෙන මේ රේඛාව අපි කියනවා ස්පර්ශකය කියලා. ඒක තමයි ප්‍රමේය. මොකද්ද අපෝ කිව්වොත් වෘත්තයක් මත තියෙන පිහිටි ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව ඇඳි රේඛාවට අපි කියනවා ස්පර්ශකයක් කියලා. ඒක තමයි අර්ථ දැක්වීම. එහෙනම් ඒකේ විලෝමය කියන්නේ ඒකේ අනිත් පැත්ත. මොකද්ද බලන්න අනිත් පැත්ත? වෘත්තයක් මත ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකය. දැන් ඔන්න මේ වෘත්තයක් මත ලක්ෂයකදී ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. එහෙනම් මේ ස්පර්ශ ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව ස්පර්ශ ලක්ෂය අඳින ලද ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ.
ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. එතකොට ලම්බ වෙනවා නම් මේක ස්පර්ශකයක් වෙනවා. ස්පර්ශකයක් වෙනවා නම් මේක ලම්බ වෙනවා. ඒක අනිත් පැත්ත. එහෙනම් බලන්න බොහොම සරල කාරණා දෙකක් තමයි මේ පාඩමේ මුලින් තියෙන්නේ ප්‍රමේය සහ විලෝමය වශයෙන්. right. අපි බලමු මෙතනින් ඉදිරියට යන්න දැන්. හොඳයි. අපි බලමු මම මෙතන ගණන් තුනක් දාලා තිනවා. අපි ඉස්සෙල්ලම මේ ගණන් තුන හදන්න. දැන් බලන්න මේ රූපේ දිහා බැලුවාම මේ රූප හොඳට ජ්‍යාමිතියදී නිරීක්ෂණය කරන්න කියලා මම කලින් පාඩම් වල කියලා තියෙනවා. මෙතන ස්පර්ශකයක් තියෙනවා. ස්පර්ශ ලක්ෂය තියෙනවා. ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට අරයක් තියෙනවා. අපිට ප්‍රමේයන් මතක් වෙන්න ඕනේ මේවා දකින්නකොට. එහෙමනම් ළමයි OCB කෝණය කීයද? OCB කෝණය කීයද? මේ කෝණයේ අංශක 90ක් වෙනවා. හේතුව මොකද්ද? හේතුව තමයි ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. මෙතන හේතුව ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙහෙම. ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. ඇඳි අරයට ලම්බ වේ. ඉතින් ගොඩක් වෙලාවට ගණනය කිරීම ගණන් වලදී හේතු එච්චරම අවශ්‍ය නැහැ. ලකුණු දෙකේ ගණන් වලදී නමුත් අපි සාධනීය ගණන් වලදී මේ විදිහට ලියන්න ඕනේ. ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. දැන් අපිට පුළුවන් x හොයන්න. එතකොට x හොයන්න නම් මොකද කරන්න ඕනේ? මේ කෝණය 90යි. ත්‍රිකෝණේ කෝණ එකතු 180යි. 180 මේ 90 අයින් කරාම තව 90ක් ඉතුරුයි. ඒ 90 තමයි මේ දෙක. එහෙමනම් අපිට පුළුවන් x වල උත්තරේ ගන්න කොහොමද? x වලට උත්තරේ ගන්න පුළුවන් අපිට 90න් 30ක් අඩු කරලා. ඉතිරි 90න් 30ක් අඩු කරලා. 90 ඍණ 30. කීයද? අංශක 60ක් කියලා ගන්න පුළුවන්. දෙවෙනි එක බලන්න. ඒකෙදිත් ළමයි අපිට පුළුවන් ACB කෝණය අංශක 90යි කියලා ලියන්න. අපි හඳුනා ගන්න ඕනේ ප්‍රමේය. මෙතන ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරය. එතන මෙතන 90 කෝණයක් හැදෙනවා. එතකොට එතන 90 කෝණයක් හැදෙනවා. මම වෙන වර්ණයක් පාවිච්චි කරනවා අලුත් තොරතුරු දාගන්න. ඉතින් දැන් ඊට පස්සේ පුළුවන් අපිට ත්‍රිකෝණයේ කෝණ එකතුව 180ක් වෙනවානේ. අපිට පුළුවන් මෙතන 90 අයින් කරාම තව 90ක් ඉතුරුයි. මේ දෙකේ එකතුව එනනම් 90ක් වෙන්න ඕනේ. එතකොට 2යි a ධන 3යි a සමානයි 90යි. එහෙනම් 5යි a සමානයි අංශක 90යි. එතකොට දෙපැත්තම අපි 5න් බෙදුවොත් ඒ වලට උත්තරේ ගන්න පුළුවන්. කීයද එන්නේ? 100ට 5 20ක් තියෙනවා නේද? එහෙනම් 90ට 18යි තියෙන්නේ නේ. ඒ වලගේ 18යි. ඉතින් අපෙන් ඇහුවොත් බලන්න 9ට 5 5යි 4ක් ඉතුරුයි 40ට 8යි. දැන් අපෙන් ඇහුවොත් මෙතන කෝණය කීයද කියලා. ඒ කියන්නේ a18 නම් 2යි ඒ කියන්නේ 36යි. එතන මේ කෝණය ඇහුවොත් අපෙන් ඒ කියන්නේ 18 නම් 3යි ඒ කියන්නේ 18 3ක් කීයද? 54යි කියලා අපිට අංශක වලින් ලබා දෙන්න පුළුවන් පිළිතුරු. ඊළඟට බලන්න තුන්වෙනි රූපය. තුන්වෙනි රූපේ අපෙන් ABC තුනම අහනවා. දැන් ඔයගොල්ලෝ මෙතන දකින්නේ මොනවද? එතනත් ස්පර්ශකයක් තියෙනවා. ස්පර්ශ ලක්ෂයක් තියෙනවා, අරයක් තියෙනවා. නේද? එතන මෙතන කෝණයක් තියෙනවා, ඒක අංශක 90යි. අපි OPB කෝණය අපි හඳුනාගත්තා අංශක 90යි කියලා. ඒකට ප්‍රමේය මොකද්ද? ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ කියන ප්‍රමේය. ඊළඟට තාම ඒක 90යි කිව්වට දැන් මෙතන තවත් දෙයක් අපි දකින්න ඕනේ A සහ B හොයන්න නම්. මොකද්ද අපි දැක්කේ? මොකද්ද ඔයගොල්ලෝ දැක්කේ? පේන්නේ නැද්ද? හොඳට බලන්න. අපි දැන් අපිට C නම් හොයන්න පුළුවන් නේද දැන්? ඇයි මෙතන 90යිනේ. මේ කෝණය මේ සම්පූර්ණ ලොකු කෝණය 90යි. එහෙනම් C හොයන්න පුළුවන් අපිට කෙලින්ම 90යි. තව ඉතුරු 90න් මේ දෙක එකතුව 90ක් වෙනවනේ. C සහ 30. එහෙනම් අපිට පුළුවන් එතනින් C කෝණය අංශක C සමානයි 90 ඍණ 30 නේද? 90 ඍණ 30 ඒ කියන්නේ අංශක 60. අපිට පුළුවන් ඔන්න C කෝණය හොයන්න. දැන් අපි AB කෝණ දෙක හොයන්නේ කොහොමද?
අපි ඒකට තව දෙයක් දකින්න ඕනේ. මෙතන ළමයි අරයන් කීයක් තියෙනවද? මේ රූපේ අරයන් කීයක් තියෙනවද? එකයි. හොඳට බලන්න. අරයන් කීයක් තියෙනවද? මේ රූපේ තියෙනවා අරයන් දෙකක්. OP කියන අරයයි O මෙන්න මෙතන අපි අකුරක් දැම්මොත් එහෙම D කියලා. OD කියන අරයයි. හරිද? එතකොට OP කියන අරයයි OD කියන අරයයි සමානයිනේ. එහෙනම් මේ A සහ B කෝණ දෙක සමාන වෙනවා. සමද්විපාද ත්‍රිකෝණයක්. එතකොට A සමානයි B වෙනවනේ. එහෙනම් මට කියන්න A වලට උත්තරේමයි B ට. ඒ උත්තරේ ගන්නෙ කොහොමද? 180යි 3ම එකතු 180න් 30ක් අඩු කරලා සමාන කොටස් දෙකකට බෙදාගත්තා නම් හරි. එහෙනම් අපි ගන්නෙ 180න් අඩු කරනවා 30ක් අඩු කරලා දෙකට බෙදනවා. ඒ කියන්නේ 150 දෙකට බෙදුවාම අංශක කීයද? 75යි. ඒ කියන්නේ A වල අගයයි B වල අගයයි දෙකම අංශක 75 75 ගන්න. බලන්න 75 150යි 150යි 30යි 180. දැන් තේරුණාද? එතකොට හරිම පහසුයි මේ කෝණේ 90ක් කියන එක මතක තියාගන්න. මම හිතන්නේ හැම ළමයෙක්ටම පුළුවන්. දැන් බලන්න ළමයි මේ ගානේ ඉස්සෙල්ලා හදලා ඉන්නේ. මේ ගානේ x සහ y හොයන්න ඕනේ. තොරතුරු මොනවද දීලා තියෙන්නේ? ස්පර්ශකයක් තියෙනවා. ස්පර්ශ ලක්ෂය තියෙනවා. ඒ කාර්යයට යා කරලා දෙනවා. ඊටසේ මෙතන මේ විදිහට ජායක් ඇඳලා ඉතින් යා කරලා. දැන් එතකොට අපි දැන් එකක් දැක්කා ස්පර්ශ ලක්ෂය කේන්ද්‍රයට යා කරලා තියෙනවා. ඒක එනම් ස්පර්ශකයට ලම්බයි. අපි දැක්කා මෙන්න මේ කෝණයේ අංශක 90යි කියලා. ඒතර අපිට OCB කෝණය සමානයි අංශක 90යි කියලා ලියලා හේතුව හැටියට මොකද ලියන්නේ? ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වෙයි. හරිද? කියලා ලියනවා. එතකොට දැන් අපි x හොයන්නේ කොහොමද? අපිට පුළුවන් x හොයන්න අපි එතන දකින්න ඕනේ මෙන්න මේ පාද දෙක ආරයන් දෙක කියලා. එතකොට මේ කෝණය x නම් මෙන්න මේ කැලලත් මේ කෝණයත් x වෙනවා. දැන් සමීකරණයක් තියෙනවානේ අපිට. ත්‍රිකෝණේ කෝණ එකතුවට 2x ධන 100 සමානයි 180. 2x ධන 100 සමානයි 180. එතකොට 2x සමාන වෙනවා 180න් 100ක් අඩු වුණාම 80. එහෙමනම් x සමාන වෙනවා කීයද? දෙකෙන් බෙදුවහම අංශක 40යි. x 40 නම් දැන් මේක 90යි කියලා අපි ලියලා ලකුණුත් අරගෙන ඉවරයි. එහෙනම් x 40 නම් මෙතනත් 40යි මෙතනත් 40යි. එතකොට මේ 90නේ සම්පූර්ණ කෝණය 90න් 40ක් අඩු කරලා අපිට පුළුවන් y හොයන්න. එතකොට y වැරෙවිලා 90න් 40ක් අඩු කරාම උත්තරේ අංශක 50යි. උත්තරේ අංශක 50. ඒ වගේම බලන්න මේ ගාන. මේ ගානේ ස්පර්ශකයේ තියෙනවා ස්පර්ශ ලක්ෂයේ තියෙනවා ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරය තියෙනවා. අරය සෙන්ටිමීටර් 6යි. මේ අරයක් නේද? මේක සෙන්ටිමීටර් 6යි. එතකොට YB 4යි. මෙන්න මේ පොඩි කෑල්ල සෙන්ටිමීටර් 4යි. හරිද? අපෙන් අහන්නේ XB දිග. දැන් මේ දිග හොයන්න තිබ්බා. මේ කෝණය 90යිනේ. OXB කෝණය මෙතන ස්පර්ශ ලක්ෂය ස්පර්ශකය අරය. එහෙනම් OXB කෝණය අංශක 90යි. මෙතන අපි හඳුනාගත්ත මේක 90යි කියලා. අපිට XB දිග හොයන්න තිබ්බා පයිතකර සම්බන්ධය දාලා. හැබැයි මේ පදේ හොයන්න තිබ්බා මෙන්න මේ කෑල්ල දන්නවද? OY දිග දන්නවද? y අරයක් නේද? එහෙනම් මෙතන ඉඳලා මෙතනටත් අරයක්. ඒකත් සෙන්ටිමීටර් 6යි. එතකොට OB දිග කීයද? අපිට එතනින් එනවා තවත් එකක් OB සමානයි කීයද? OB 6 4යි 10යි. එතකොට දැන් හරිනේ. දැන් අපිට පුළුවන් XB හොයන්න පයිතගරස් සම්බන්ධය. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයකට පයිතගරස් සම්බන්ධය කොහොමද දාන්නේ? ඍජු කෝණයේ අඩංගු පාද දෙක වර්ගවල එකතුව කර්ණීය වර්ගයට සමාන වෙනවා. එහෙනම් XB වර්ගය දන 6 වර්ගය. XB වර්ගය
ධන 6 වර්ගය සමාන වෙනවා xb වර්ගය ධන 6 වර්ගය සමාන වෙනවා 6 4යි 10 10 වර්ගයට. ඔක තමයි පයිතගොරස් සම්බන්ධය. එතකොට අපිට පුළුවන් xb වර්ගය ධන 36 සමානයි 100යි. එතකොට xb වර්ගය සමානයි 100න් 36ක් අඩු කරාම 64යි. මම කෙලින්ම අඩු කරලා දැම්මා 100න් 36ක් අඩු කරාම 64යි. එහෙනම් xb පාදයේ අපිට එනවා 64 වර්ගමූලය කීයද? සෙන්ටිමීටරට. xb වර්ගය 64 නම් xb කියන්නේ 64 වර්ගමූලය 8යි. ඔය විදිහට ඊටම පහසුවෙන් පයිතගොරස් සම්බන්ධයක් දැනගෙන හිටියනම් අපිට පුළුවන් මේ අරයත් අපි දකින්න ඕනේ. මෙතන 6යි මෙතනත් 6යි කියලා දකින්න ඕනේ. ඒ වගේම මේ කෝණයේ අංශක 90යි කියලා අපි දකින්න ඕනේ. හොඳ දැක්මක් තියෙන්න ඕනේ ගණිතය ඉගෙන ගන්න ළමයෙක් වශයෙන්. ඒ විදිහට. right. ඉතින් ළමයි ජ්‍යාමිතිය ගණන් ජ්‍යාමිතිය පාඩම් ඉතාමත්ම ආසාවෙන් භක්තියකින් හදන්න ඉගෙන පුරුදු වෙන්න ඕනේ. මොකද ජ්‍යාමිතිය කියන්නේ අපිට ලකුණු ආකාරයක් අපේ පේපර් එකේ ආසාව ඇති කරගන්න ඕනේ. දැන් බලන්න අපි රූප සරණ නිරීක්ෂණය කරලා ඒකේ තියෙන තොරතුරු මෙතන ලියලා ලකුණු ගන්න විතරයි තියෙන්නේ. අපි බලමු රූප සරණේ තියෙන තොරතුරු මොනවද? O කේන්ද්‍රයේ වූ වෘත්තය P හිදී AB ස්පර්ශ කරනවා. P හිදී AB ස්පර්ශ කරනවා. AB ස්පර්ශකයක්. ඊළඟට තවත් දත්තයක් දීලා තියෙනවා. OQP කෝණය. ඒ කියන්නේ මෙන්න මේ OQP කෝණය QPB කෝණයට සමානයි. QPB. මෙන්න මේ කෝණ දෙක සමානයි. මේ කෝණයයි සමානයි. ඉතින් අපි මෙහෙම කරමු. බය වෙන්න එපා. අපිට ඕන තරම් අකුරු ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ කෝණයයි සමානයි කියලා අපි ඉංග්‍රීසි අකුරු දෙකක් කොහොම දාගන්න බය නැතුව x කෝණය x අංශක x කියලා. ඉතින් එහෙමනම් අපිට පුළුවන් මේ ගානේ මොකක් ඇහුවත් ඒ தත්ත්වය උදව් කරගෙන මේ හදන්න තියෙන්නේ. එහෙනම් අපි මෙතන ලියන්න පුළුවන් ලකුණක් ගන්න. ඒ කියන්නේ මොකද්ද? OQP කෝණය සමානයි QPB කෝණය සමානයි x ලෙස ගනිමු කියලා. එහෙම ලියන්නේ දැන් අපිට ඔය x අකුර මේ ගාන තුල පාවිච්චි කරන්න අයිතියක් තියෙනවා. හොඳේ? හරිද? දැන් අපිට x කියන කෝණය අංශක x කියන එක පාවිච්චි කරතේ හැකියි. මේව ඉගෙන ගන්න. හොඳේ? ගණන් පහසු කර ගන්න. දැන් අපි අහන්නේ මොකක්ද? OP ලම්බයි OQ බව. ඒ කියන්නේ මේ OP කියන අරයයි OQ කියන මෙන්න මේ අරයයි මේ අර දෙක එකිනෙකට ලම්බයි. මෙතන අංශක 90ක කෝණයක් තියෙනවා කියලා තමයි අපි ඔප්පු කරන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? හරි කොහොමද කරන්නේ? මේක දැක්කද මෙතන? එයා දකින්න ඕනේ. ස්පර්ශ ලක්ෂය අරයට ලම්බයිනේ. එහෙනම් OPB කෝණය 90යි කියලා දකින්න ඕනේ. OPB කෝණය සමානයි අංශක 90යි. එතකොට ඒකට හේතුව මොකද්ද ලියන්නේ? ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. මම ලියන්නේ නැහැ. හරි. දැන් දෙපාරක් කියවන්නේ නේ. මොකද ලියන්නේ කියලා හේතුව. right. ඒ කියන්නේ අපි දැන් 90යි කියලා හොයාගත්තා. මම නිල් පෑනින් එක ලකුණු කරනවා. මේක 90යි. හරිද? ඕන උනත් අපි උදව් කරගමු. ඊළඟට තවත් දෙයක් දකින්න ඕනේ. මොකද්ද? මේකේ අරයන් දෙකක් තියෙනවා නේ. අරයන් දෙකක් තියෙනවා. ඒ අරයන් දෙක සමාන නම් මේ කෝණයත් x නේද? එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ කෝණයත් x කියලා ගන්න. OPQ කෝණය. OPQ කෝණය සමානයි x වේ. හේතුව තමයි OP සහ OQ අරයන්. OP සමාන වෙනවා OQට. ඒකින්ද මේ දෙක සමාන වෙන හින්දා මේකත් අපිට පුළුවන් x කියලා ගන්න. දැන් බලමු දැන් වැඩි හරි නේද වගේ. බලන්නකෝ දැන්. මේ බලන්න මෙතන 90ක් තියලා අපි ලියුවානේ. එහෙනම් 2x සමානයි 90යි. 2x සමානයි අංශක 90යි.
එහෙනම් x ගන්න කීයද? x ගන්න පුළුවන් නේ. x කියන්නේ 45 නේ. නේද? අපිට මෙතනින් ගන්න පුළුවන් x සමානයි 45යි කියලා. ඇත්තටම 2x සමාන 90 කියලා ගත්තාම ඇති ඔයගොල්ලන්ට පේනවා 2x මේ දෙක එකතුවත් 90යි කියන්නේ. 2x සමාන 90නේ. දැන් බලන්න මේ ත්‍රිකෝණේ කෝණය OPQ ත්‍රිකෝණයෙන් OPQ ත්‍රිකෝණයට බලන්න සමීකරණය දාමු x ධන x ධන ඒ කියන්නේ 2x ධන POQ කෝණය. මේ ත්‍රිකෝණේ කෝණ එකතුව තමයි අංශක කීයද? අංශක 180යි. එහෙනම් ළමයි දැන් බලන්න 2x ධන මේ කෝණය POQ කෝණය 180යි. එහෙනම් අපිට පුළුවන් 2x වෙනුවට දාන්න කීයද? එක්ක 45ව දෙකක් නේද? x කියන්නේ 45නේ. ඒ කියන්නේ මෙතන 90යි. 90 ධන POQ 90 ධන POQ කෝණය සමානයි 180යි. එහෙනම් POQ කෝණය සමානයි අංශක කීයද? 180න් 90ක් අඩු වුණාම අංශක 90යි. මේ කෝණය 90යි. ඒ කියන්නේ දැන් ඔප් වෙලා නේද? මෙතන 90යි කියන්නේ මේ පාද දෙක එකිනෙකට ලම්බයි. එම නිසා OP ලම්බයි OQ. එම නිසා OP ලම්බයි OQ. පැහැදිලිද? පොඩි දෙයක් නේද? හැබැයි මේවා ලියන්න ඕනේ. නැත්නම් අපිට ලකුණු දෙන්නේ නැහැනේ. හරිද? මේ බලන්න. මෙතන 90යි කියලා ලියුවා. ඒකෙන්නේ අපි x කියන්නේ 45යි කියලා හොයාගත්තේ. බලන්න x කියලා ගත්තින්ද මෙතනත් මට x කියලා දාගන්න පුළුවන් වුණා. ওই විදිහට අපිට පුළුවන් ඉතාමත්ම පහසුවෙන් ගාන අවසන් කරන්න. මේ වගේ ගණන් අද ගණනාවක් සාකච්ඡා කරනවා. හරිම වැදගත් වෙයි ඔයගොල්ලන්ට. දැන් බලමු අපි මේ ගාන. O කේන්ද්‍රයේ වූ වෘත්තයේ AB විස්කම්භයක්. දත්තයට දීලා තියෙනවා AB කියන්නේ විස්කම්භයක්. PQ කියන්නේ ස්පර්ශකයක්. B කියන්නේ ඒකේ ස්පර්ශ ලක්ෂය. ඉතින් ඊට පස්සේ තව ඔය වගේ ඉරි ටිකක් තව යා කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්نين අහනවා QRB කෝණය කීයද කියලා. මෙන්න මේ කෝණය QRB කෝණය කීයද අංශක? මම ඕගොල්ලන්ට මගේ 41 වන වීඩියෝවෙන් 41 වන වීඩියෝ ඇවිල්ලා වෘත චතුරස්‍ර පාර්ට් 1. ඒකෙදි මම වෘත ප්‍රමේයන් සියල්ල කියලා දුන්නා. හරිද? ඒක නම් දෙතුන් පාර බැලුවත් කමක් නැහැ ලකුණු ආකාරයක්. ජ්‍යාමිතිය පුදුම ලේසි වෙනවා ඒ වීඩියෝ බැලුවාම. හරිද? ඒකෙදි ළමයි මම කියලා දුන්න විස්කම්භයක් දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ කෝණයක් තියෙනවා. විස්කම්භයෙන් පරිදි ආපාතනය වන මෙන්න මේ කෝණයේ අංශක 90යි. බලන්න ලකුණු දෙක තුනක් තප්පර ගාණෙන් ගන්න පුළුවන් ප්‍රමේයක් නේද? එදා මම කියලා දුන්නේ 41 වන වීඩියෝ මතක තියාගන්න. එතකොට ARB කෝණය අපිට කෙලින්ම ලියන්න පුළුවන්. අපෙන් අහන්නේ QRB කෝණය. මේක අහන්නේ අපි දැන් හොයන්නේ ARB කෝණය සමානයි අංශක 90යි. හේතුව මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණ කියලා කෙටියෙන් ලියන්නේ. අර්ධ වෘත්තයේ කෝණ අංශක 90යි. ඒ කියන්නේ අපි දැන් හොයාගත්ත මේ කෝණය 90. එහෙනම් ඉතින් අනිවාර්යෙන් මේ කෝණයත් 90යි නේද? QRB කෝණය ඒගොල්ලෝ අහන QRB කෝණය එම නිසා QRB කෝණයත් අංශක 90. උන දැන් අපි ඔප්පු කරගත්තා. ඊට පස්සේ සාධනය කළ යුත්තේ දෙක. දෙවෙනි කොටස. ABR කෝණයයි RQB කෝණයයි සමාන බව. ABR කෝණය කියන්නේ මෙතන. RQB කෝණය කියන්නේ මෙතන. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපි ඔප්පු කරන්න ඕනේ. හරි? එතකොට අපි මෙතනදී මෙහෙම කරමු. මේ ජ්‍යාමිතිය පහසු කරගන්න ක්‍රමම චුට්ට කියලා දෙන්නේ. මේ කෝණ දෙකෙන් එකක් අපි ගමු ABR කෝණය. මේක අපි දාගමු ඉංග්‍රීසි අකුර. දැන් සාධනය කරන්න යන්නේ ABR කෝණය සමානයි x ලෙස ගනිමු.
ඉතින් අපි වැරදි තීරණයක් ගන්නවා. දැන් ඉතින් මේමයි මේ උත්තරේ ඒද නැද්ද දන්නේ මම දැන් ඔප්පු කරන්න ඕනේ මොකද්ද? කොහොම හරි වටින් ගොඩින් ගිහිල්ලා ඔප්පු කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ Q ළඟ තියෙන කෝණයක් x කියලා ඔප්පු කරන්න ඕනේ. එතකොට මේ දෙක සමාන වෙනවනේ. හරි. ඒ කියන්නේ මගේ දැන් ටාගට් එක මම ඩොට් එකක් තියාගෙන ඉන්නේ. මම දැන් දන්නවා මේ Q කෝණයත් x කියලා ඔප්පු කරගත්තා නම් වැඩේ හරි කියලා. දැන් අපි හොයාගෙන යමු. මට කියන්න දැන් මේ රූපය තුල ඔයගොල්ලෝ තව දකින්න දෙයක් කියන්න පුළුවන් දෙයක් ප්‍රමේයන් ආශ්‍රිතව මොකද්ද දකින්නේ? මේකේ ස්පර්ශකයක් තියෙනවා කියලා මුලින්ම කිව්වා. නේද? ඒකේ ස්පර්ශ ලක්ෂය මේ අරේ කේන්ද්‍රයට යා කරලා තියෙනවානේ. ඒක රූපයේ දත්ත බලනකොටම ඒව මතක් වෙන්න ඕනේ. මේ මෙතන අංශක 90 කෝණයක් තියෙනවා කියලා ඔයගලන්ට පේන්න ඕනේ. හරිද? ප්‍රමේය. එහෙනම් අපි ඒකත් ලියනවා. ABQ කෝණය. ABQ කෝණය සමානයි අංශක 90යි. මොකද්ද? ඒකත් ලියන හේතුව මොකද්ද? ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. දැන් ඔන්න එතන 90යි. දැන් මට කියන්න දැන් මොකද්ද x ඇසුරෙන් කියන්න පුළුවන් කෝණයක් නැද්ද? x ඇසුරෙන් කියන්න පුළුවන් කෝණයක් නැද්ද? අපි දැන් මෙතනට යන්න ඕනේ. එහෙනම් අපි කොහොම හරි දැන් කිට්ටුවට යන්න ඕනේ. මෙහෙන් තව දුරට ගිහිල්ලා යන්නත් පුළුවන්. නමුත් මේකෙන් මේ ඇතුලේ කෝණය කියන්න බැරිද? මේ කෝණය x නේ මේ කෝණය කියන්න බැරිද? මේ ලොකු කෝණය 90යි නේද? එහෙනම් 90න් x අඩු කරාම මේ කෝණය ඇවිල්ලා ළමයි මෙන්න මේ කෝණේ කෑල්ල මොකද්ද? 90 ඍණ x. එහෙනම් දැන් බලන්න අපි අර ත්‍රිකෝණය ඇතුළට පැන්නනේ දැන්. දැක්කද? RBQ ත්‍රිකෝණය ඇතුළට පැන්න නේද? එහෙනම් RBQ කෝණය. එම නිසා RBQ කෝණය සමානයි 90 ඍණ x. හරිද? දැන් කියන්න බැරිද මේක 90යි මේක 90 ඍණ x. මේක මොකක් වෙන්න ඕනේද? මේක 90 නම් මේක මොකක් වුණොත් මේක 90 ඍණ x වෙනවද? එම නිසා RQB කෝණය RQB කෝණය සමානයි කීය වෙන්නේ? නිකන් හිතන්න මෙහෙම මෙතන ඔන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? මේක 90යි. මේක x උනොත් මේක කීයද? මේක x උනොත් මේක කීයද? මේ 90 අයින් කරන්න. ඉතුරු 90 නේද මේ දෙක. එහෙනම් මේක x උනොත් මේ කෝණ කැල්ල 90 ඍණ x. එහෙනම් මේක 90 ඍණ x උනොත් මේක මොකද්ද? x. මේක x උනොත් මේක 90 ඍණ x. මේක 90 ඍණ x උනොත් මේක x. ඒ කියන්නේ මේක x. අන්න අපි දැන් ඔප්පු කරගත්තා. මේකත් x මේකත් x. එහෙමනම් එම නිසා මේක x කියලා ඔප්පු කරගත්තා. එම නිසා ඒගොල්ලෝ කියපු කෝණ දෙක සමාන වෙනවා. ABR කෝණය සමාන වෙනවා RQB කෝණයට සමාන මේ දෙකම සමාන වෙනවා x ට. ඔය විදිහට බලන්න අපිට උත්තරය මේක දිහා බලලා උත්තරය හරියටම හරි කියන. ෂුවර් නේද? මේක 90යි අර්ධ වෘත්තයේ කෝණය. මේක x කියලා ගත්තා. මේකත් 90යි. මේක x නම් මේ පැත්ත 90 ඍණ x වෙන්න ඕනේ ෂුවර් එකටම. මේක 90 ඍණ x නම් මේක 90 නම් මේක x වෙන්න ඕනේ. බලන්න අපිට ගෙදර යනකොට උත්තරය හරි කියලා නිශ්චිත කරගෙනම යන්න පුළුවන් මේ අකුරු අරගෙන ඒ දත්තයන් හැබැයි රූපේ දාගන්න ඕනේ. හොඳේ මම දැම්මා වගේ. රයිට් මේවා මම ඔයගලන්ට දෙන්න හොඳ ඉඟි. දැන් බලන්න මම මේ පාඩමේ ඊළඟ පියවරට යනවා. මොකද්ද? බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇඳි ස්පර්ශක. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇඳි ස්පර්ශක. අපි නිකන් හිතමු බලන්න මෙහෙම. මෙතන බාහිර ලක්ෂය තියෙනවා නම් මම මේකට ස්පර්ශක අඳින්න පුළුවන් මට. මෙතන ගෑවිල යන එකකුයි මේ පැත්තට මෙහෙම එකක් අඳින්න පුළුවන් නේද ගෑවිල යන. ඔය විදිහට ස්පර්ශක දෙකක්. මේ P කියන බාහිර ලක්ෂයේ ඉඳලා ඔය වෘත්තයට ස්පර්ශක දෙකක්. මට පුළුවනි දැන් මේ හරියෙන් Q කියලා ලක්ෂයක් ගත්තොත් බාහිර ලක්ෂයක්. මට පුළුවන් මෙතන ඉඳලා ස්පර්ශක දෙකක් අඳින්න මේ. මේම ගෑවිල යන ස්පර්ශකයක්. ඒ වගේම මේ පැත්තට අඳින්න පුළුවන්.
නේද? මම මේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ හරියෙන් ගත්තොත් එහෙම වෙන ලක්ෂයක් R කියලා. බැරිද මෙතනින් ස්පර්ශක දෙකක් අඳින්න? පුළුවන් නේද? මේ පැත්තේ මෙහෙම මේ වෘත්තයේ ගෑවිලා යන ස්පර්ශකයක් අඳින්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙම මෙහෙම අඳින්න පුළුවන් ස්පර්ශකයක්. එතකොට ඔයගලන්ට පේනද ස්පර්ශ ලක්ෂ? ඔය විදිහට මේ වෘත්තයට ඕන තරම් බාහිර ලක්ෂවල ඕනම බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක දෙකක් බැගින් අඳින්න පුළුවන් නේ. තවත් ඕන තරම් මේ බාහිර ලක්ෂ තෝරගෙන ස්පර්ශක අඳින්න. මම මේ මෙතන ඇඳලා තියෙන්නේ එක බාහිර ලක්ෂයක් P කියලා තෝරගෙන එතන ඉඳලා PA කියන ස්පර්ශකයයි PB කියන ස්පර්ශකයයි ඇඳලා තියෙනවා. A කියන්නේ මෙතන බාහිර මේ ස්පර්ශ ලක්ෂය, මේ ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂය තමයි B. එතකොට මම මේක කේන්ද්‍රයට යා කරලා තියෙනවා. B කේන්ද්‍රයට යා කරලා තියෙනවා. ස්පර්ශ ලක්ෂයේ කේන්ද්‍රයට යා කරලා තියෙනවා. තව මම OP කඩිරකින් යා කරලා තියෙනවා. එතකොට ළමයි මම මේ ප්‍රමේයක් කියලා දෙන්න යන්නේ. මේ ප්‍රමේය අති වැදගත් ජ්‍යාමිතියේදී විභාගෙට සාධනය කරලා පෙන්වන්න කියලා එන්නත් පුළුවන්. බලන්න එකක් නෙමෙයි කොටස් තුනක් සාධනය කරලා පෙන්වන්න. බලමු ඇති කෙහිම් මලක් තියනවද කියලා. අමාරුද කියලා. අර අපේ භාෂාවෙන් කියනවා නම් එහෙමනේ කියන්නේ නේද? රයිට්. බලන්න දත්තය ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයට P බාහිර ලක්ෂයේ සිට PA හා PB ස්පර්ශක ඇඳ තිබේ. ඔන්න ඇඳලා තියෙනවා. ඉතින් ඔප්පු කරන්න ඕනේ මොනවද බලමුද චුට්ටක්. එකක් තමයි PA සමාන PB බව. මෙන්න මේ දුරයි සමානයි කියලා. අනිත් එක දෙවෙනි එක බලමු. OPA OPB කෝණ දෙක. OPA ඒ කියන්නේ මේ කෝණය OPB ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. දෙවෙනි එක. හරි තුන්වෙනි එකත් බලමු. AOP කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන. BOP කෝණය. BOP මෙතන. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වනවා. ඉතින් ළමයි දැන් ඔන්න දීලා ඔප්පු කරන්න ඕන දේවල් මොනවද? මේ පාද දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න. දැන් අපිට මතකයක් තියෙනවා. හැබැයි සාධනය කරනකොට මේ තොරතුරු එකක්වත් ගන්න නැතුව සාධනය කරන්න ඕනේ. ඔයාලා නිකන් හිතනවාද මොකද්ද දැන් මම කරන්න ඕනේ කියලා? මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා නම් අනුරූප අංග වලින් මේ තුනම වෙනවනේ. හරි තේරුණාද? හැබැයි ත්‍රිකෝණ දෙක අංග සම කරනකොට මේ තුනෙන් එකක්වත් ගන්න බෑ. ඒක ඔප්පු කරන්න ඕනේ නේද? එහෙමනම් අපි බලමු පුළුවන්ද කියලා. AOP BOP AOP ත්‍රිකෝණය හා BOP ත්‍රිකෝණය සැලකීමෙන්. අපි සාමාන්‍යයෙන්ම ලියනවානේ නේද? මොකද ඒගොල්ලෝ කිව්වේ නෑනේ අපිට අංග සම කරන්න කියලා. අපි දැන් තෝරගෙන ත්‍රිකෝණ දෙකක් අංග සම. එහෙනම් ත්‍රිකෝණ දෙක මොකක්ද කියලා ලියන්නත් ඕනේ. දැන් බලන්න සමාන දේවල් කියන්න බලන්න. හැබැයි මේව ගන්න බෑ. කෙලින්ම ආරයන් දෙකක් තියෙනවා නේද? ආරයන් දෙක සමානයි. OA සමානයි OB. ආරය. රයිට්. තව එකක් කියන්න. OP සමානයි පොදු පාදේ නේද? OP සමානයි OP පොදු පාදේ. දෙකයි. තව එකක් ඕනේ. එකයි දෙකයි. තව එකක් ඕනේ. අංග සම කරන්න. තව මොකක්ද? දැන් මේ පාදේ ගන්නත් බෑ. ඉතිරි පාදයක් ගත්තා, ආර ඉතිරි පාදයක් ගත්තා. දැන් මේ කෝණය ගන්නත් බෑ, මේ කෝණය ගන්නත් බෑ. ඉතුරුනේ මේ කෝණය. බලන්න මේ දෙක සමානද? ඔව් මේකත් 90යි, මේකත් 90යි. දැක්කද? OAP කෝණය. OAP කෝණය සමාන වෙනවා OBP කෝණය සමාන වෙනවා. මේ දෙකම අංශක 90යි. වරණ ඇතුලේ අන්න අනිවාර්යෙන් ලියන්න ඕනේ සාධනයේ ගානක්. මොකද්ද ලියන්න ඕනේ අනිවාර්යෙන්? ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. ප්‍රමේය ලියන්න ඕනේ. අනිවාර්යෙන් ලියන්න ඕනේ සාධනයේ ගානක්. හරි දැන් ප්‍රමේය මතකයි නේ? රයිට්. දැන් අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එම නිසා AOP ත්‍රිකෝණයේ අංග සම වෙනවා BOP ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව?
දැන් අපි මේක 90යිනේ නේද? එතකොට මේ පාදයේ ඇවිල්ලා 90 කෝණයට ඉදිරියෙන් තියෙන කර්ණය. කර්ණෙකුයි ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණෙකුයි තව අරයන් දෙක. ඒ කියන්නේ කර්ණෙකුයි පාදෙකුයි සමාන වුණා. කර්ණ පාවස්ථාවට අංග සමයි. කර්ණ පාවස්ථාවට අංග සමයි. එම නිසා අනුරූප අංග වලින් මේ පාදයක් සමාන වෙනවා. මේ කෝණ දෙකක් සමාන වෙනවා. මේ කෝණ දෙකක් සමාන වෙනවා. එහෙනම් අපිට පුළුවන් පළවෙනි කොටස මොකද්ද? PA සමානයි PB කියලා ලියන්නත් පුළුවන්. දෙවෙනි කොටස මොකද්ද? OPA OPB. OPA කෝණය සමානයි OPB කෝණය කියලා ලියන්නත් පුළුවන්. තුන්වෙනි කොටස මොකද්ද? AOP කෝණය සමානයි BOP කෝණය කියලා ලියන්නත් පුළුවන්. BOP කෝණය වේ. හේතුව මොකද්ද? අනුරූප අංග. අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. දැන් හරිනේ කොටස් තුනම සාධනය කරා. එතකොට දැන් ළමයි මේ මොකද්ද අපි මේ සාධනය කළේ? ප්‍රමේයක්. මේ ප්‍රමේය කියන්නේ මොකද්ද? මෙන්න මේ තුන වචනයෙන් තමයි කියන්නේ. මම ඒ තුන මෙතනින් ලියලා තියෙනවා. ඒකින්ද මම දැන් මේ තුන මේ ටික මකනවා. මෙතන තියෙන හින්දා දැන් මම ඔන්න මකනවා. ඔයගලන්ට පේන්න. රයිට්. දැන් හරි අපි දැන් මේක සාධනය කරලා ඉවරයි. මම මේ ටික මකන්න. දැන් අපි බලමු ප්‍රමේය කියන්නේ මොකක්ද? ප්‍රමේය වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇඳ විට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇඳ විට එක මේ ප්‍රමේය හරි එක මොකක්ද මේකෙන් කියන්නේ PA සමානයි PB කියලා නේද? ඒ කියන්නේ ළමයි ස්පර්ශක දිගින් සමාන වේ. ස්පර්ශක දිගින් සමාන වේ. බලන්න අපිට පුළුවන් වෙන්න ඕනේ මේක වචනෙන් ලියන්න මේක දිහා බලාගෙන. ස්පර්ශක දිගින් සමාන වේ. අපි බලමු දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එකෙන් කියන්නේ මේ P ළඟ තියෙන කෝණ දෙක මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. ඒක අපි වචනෙන් ලියන්නේ කොහොමද? හොඳට බලන්න. මේ කෝණ දෙක සමානයි කියලා වචනෙන් ලියන්නේ කොහොමද? ස්පර්ශක දෙක අතර කෝණය නේද මේ සම්පූර්ණ කෝණය. එහෙනම් ස්පර්ශක දෙක අතර කෝණය බාහිර ලක්ෂයක් කේන්ද්‍රයක් යා කරන රේඛාවෙන් දෙකට බෙදෙනවා සමච්ඡේදනය වෙනවා කියන එක. බලන්න ඒක ලියන හැටි ස්පර්ශක අතර කෝණය බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාවෙන් සමච්ඡේද වේ. ස්පර්ශක අතර කෝණය බාහිර ලක්ෂයක් කේන්ද්‍රයත් යා කරන රේඛාවෙන් සමච්ඡේදනය වේ කියන්නේ දෙකට බෙදෙනවා කියන එක. අපි බලමු තුන්වෙනි එක මොකක්ද මේ ප්‍රමේයෙන් කියවෙන තුන්වෙනි කාරණය. O අකුර ළඟ කෝණ දෙක AOP BOP මේ කෝණ දෙක සමානයි කියලා. මේ කෝණ දෙක සමානයි කියලා අපි කියන්නේ කොහොමද වචනේ? ඔයගලන්ට චුට්ටක් මම වෙන එකක් මතක් කරන්නම්. ජායක් මෙහෙම තියෙනවා. එතකොට මේ ජාය මම මේ ජායට ඇඟිලි දෙක තියලා මෙහෙම කේන්ද්‍රයට මේ පරිධියට මෙහෙම අරයි යනවා. මේක මෙහෙම අරයි යනවා. තවත් තැනකට අරයි යනවා. අපි කියව නේද අර මම කිව්වා 41 වෙනි වීඩියෝවේ මේ ඔක්කොම ප්‍රමයන් මතක් කරා. අපි කියනවා මේ කෝණයයි සමාන වෙනවා. ඒවට කිව්වේ එකම ඛණ්ඩයේ කෝණ කියලා මතකද? ඒකට අපි කොහොමද කිව්වේ? ජායක් මගින් පරිධිය මත ආපාතනය වෙනවා කියලා කිව්වේ. මෙහෙම අරන් ගිහිල්ලා
ආපාතනය වෙනවා කියලා කිව්වේ වචනේ මතක් කරන්න මම කියන්නේ. දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? මේ බලන්න. මේ කෝණය හැදෙන්නේ කොහොමද? මේ ස්පර්ශකය තමයි කේන්ද්‍රයට අරන් එන්නේ. මේ ඇඟිලි දෙක. මේ ස්පර්ශකයේ කේන්ද්‍රයට අරන් එන්නේ. ඒතර ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි කියන එක තමයි තුන්වෙනි කාරණය. ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි. ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාදනය කරනවා. දැන් බලන්න ළමයි මේවා මේ රූපේ දිහා බලන්න මේ වචන ටික එක වචනයක්වත් අඩු වෙන්නේ නැති ඉන්නේ අදහස එන්න කියාගන්න බැරිද ඔයගොල්ලන්ට? පුළුවන්ද? මෙන්න මෙහෙම නේ. ස්පර්ශක දිගින් සමාන වේ. මේ කෝණ දෙක කොහොමද කිව්වේ? ස්පර්ශක දෙක අතර කෝණය බාහිර ලක්ෂයක් කේන්ද්‍රයක් ත්‍යා කරන රේඛාවෙන් සමච්ඡේදනය වේ. මේ කෝණ දෙක සමානයි කිව්වේ කොහොමද? ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි. දැන් ඕක ඒත් මම මේ කීප වාරයක් කිව්වේ ළමයි මේක ඒ තරම්ම වැදගත් වෙන හින්දා. රයිට්. තේරුණා නේද? රයිට්. දැන් අපි බලමු ළමයි මම මෙතනදී මේ රූපේ කොහොමද දීලා තියෙන්නේ? මෙන්න මේ විදිහට මේක ස්පර්ශකයක්, මේකත් ස්පර්ශකයක්, මේකත් ස්පර්ශකයක්. හරි? එතකොට මේ තියෙන ඩොට් තියලා තියෙන ස්පර්ශ ලක්ෂයන් තුන. ස්පර්ශ ලක්ෂයන් තුන. PQR කියලා නම් කරලා තියෙනවා. PQR. එතකොට දැන් මෙතන AQ පාදයේ 4යි, RC පාදයේ 6යි, PB පාදයේ 5යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ ABC ත්‍රිකෝණේ පරිමිතිය. මේ ලොකු ත්‍රිකෝණේ පරිමිතිය. දැන් මොකද කියන්නේ? මට කියනවාද ඔයගොල්ලන්ට AP දිග කියන්න බැරිද? AP දිග කීයද? AP දිග කීයද? ඒ බාහිර ලක්ෂයක ඉඳලා නේද මේ ස්පර්ශක දෙක ඇඳලා තියෙන්නේ. එහෙනම් AP දිගත් 4ක් වෙන්න ඕනේ නේ. එතකොට AP දිගත් 4ක් වෙන්න ඕනේ. මම නිල් පෑනෙන් දාන්නම්. අපි හොයාගන්න තොරතුරු. බලන්න B බාහිර ලක්ෂයේ ඉඳලා මේ ඇඳලා තියෙන ස්පර්ශක දෙක දිගින් සමාන වෙන්න ඕනේ. බාහිර ලක්ෂයක ඉඳලා. එහෙනම් BR දිගත් සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. මේ BP පාදයේ 5 නම් BR පාදයට 5ක් වෙන්න ඕනේ. CR කියන ස්පර්ශකයේ 6 නම් CQ කියන ස්පර්ශකයත් 6ක් වෙන්න ඕනේ. බලන්න නිල් පෑනෙන් මම දාගත්තා අර ස්පර්ශක දෙක දිගින් සමානයි කියන ප්‍රමේය. දැන් පරිමිතිය පුළුවන් නේද? 4යි 4යි 8යි 5යි 5යි 10යි 6යි 6යි 12යි. ඔය ටික එකතු කරාම හරියන්නේ. 18යි 28යි 9යි 30යි සෙන්ටිමීටර් 30යි කියලා අපිට උත්තරේ පහසුවෙන් ගන්න පුළුවන්. දැන් මට කියනවා මේ රූපයට අනුව x හොයන්න. මෙතෙන්දී කොහොමද x හොයන්නේ? එතනත් ළමයි බලන්න මේ වෘත්තයට ඒ කියන බාහිර ලක්ෂයේ ඉඳලා ඇඳලා තියෙන මෙන්න මේ ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවනේ. තේරුණා? එතකොට මේ කෝණය x නම් මෙතනත් x වෙන්න ඕනේ. දැන් අපේ ත්‍රිකෝණේ කෝණ එකතුව 2x ධන 70 සමාන වෙන්න ඕනේ අංශක 180ට. අපිට පුළුවන් සම්බන්ධයක් ගන්න 2x ධන 70 180ට. එතකොට 2x සමාන වෙනවා 180න් 70ක් අඩු කරාම කීයද? 180න් අංශක 70ක් අඩු කරාම කීයද? 2x සමානයි අංශක 110යි. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදුවොත් අංශක 55ක් එනවා x කෝණය. හරි? මේ විදිහට. දැන් ළමයි මම අද දවසේ මේ පාඩම part 1 අවසන් කරනවා. ඕගොල්ලන්ට මම ඊළඟ දවසේ මේ බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇඳහම අර කිව්ව කාරණා තුනම වෙනමයි කියලා ප්‍රමේයක් ඔප්පු කරන්නේ. මේ ප්‍රමේයෙන් විශාල ගැටළු ප්‍රමාණයක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඊළඟ වීඩියෝවෙන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පාඩමේ අවසාන අදියරේ තියෙනවා ජ්‍යාමිතිය අවසානම ප්‍රමේය ඔයගොල්ලන්ට 11 වසරේ. මොකද්ද ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා කෝණ වර්ගයක් තියෙනවා.
ගොඩක් ඒවා බොහොම කෙටියෙන් අපිට ඉක්මනට උත්තරේ දෙන්න පුළුවන් ක්‍රමයක්. ඒකයි ඒක අන්තිමේට තියෙන්නේ. ඒක අපි මුලදී ගන්නවා නම් සමහරලාට ක්‍රමයන් ගණනාවක් අපි පැත්තක තියලා ඒකෙන් උත්තරේ දෙන්න පුළුවන් හින්දා ඒක අන්තිමේට එනවා. ඊටමත්ම වැදගත් හරි පහසු ක්‍රමයක් මං ලේසි වෙන්න ලස්සනට කියලා දෙන්නම් රූප සරහන් මාර්ගයෙන්. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර කෝණ නෙමෙයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය. එහෙනම් අද දවසේ මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නයි සූදානම. ඒ වගේම මාගේ සිසිර ඇකඩමි YouTube education channel එක like කරන්න. මගේ මං ගන්න විදිය හොඳ නම් ඒ බව දන්නලා ඒකේ තියෙන හැඩතල එහෙම ගැන කියලා වර්ණනා කරලා කමෙන්ට් කරන්නත් ඔයගොල්ලන්ට දැන් පුළුවන්. මම එකට අවස්ථාව දීලා තියෙනවා. කලින් මම දාපු වීඩියෝ වල කමෙන්ට් දාන්න දුන්නේ. දැන් මම එකට ඔයගොල්ලන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ගේ හිතවත් සියලු පාසල් යන දරුවන්ට මගේ YouTube channel එක නිදහසේ පාවිච්චි කරන්න දෙන්න. මම මේ නිදහසේ පාවිච්චි කරන්න දෙන්න මම නොමිලේ ලබා දෙන මේ පාඩම් මාලාව ඒ අයටත් අධ්‍යයනය කරන්නට ඉඩ සලසා දෙන්නේ කියලා ඉල්ලා සිටිනවා. ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා මම. අයිබෝවන් වාසනාවන්.